ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත කියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම මදුශාන්ත සිල්වා. මම රෝෂිනි විජේසූරිය. මුලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට නීතිඥ හිජාස් හිස්බුල්ලා මාස 10කට පසු අධිකරණයට. පාස්කු ප්‍රහාරය සමයේ ගෙන්වූ කඩු 5400ක් අතුරුදන්. කාදිනල් හිමි පරීක්ෂණයක් ඉල්ලායි. තවත් කොවිඩ් මරණ 13ක්. මෘතදේහ ආදාහනයට ඇමරිකාවේ කනස්සල්ල. ත්‍රිකුණාමලේ ටැංකි පාලනයට ඉන්දු ලංකා හවුලක්. සෝමාවතිය ජාතික උද්‍යානයේ ඇවිදින මායිම් කනෝ. බිම්බොම්බ 148ක් ළඟතබාගත් NGO සේවකෙක් වවුනියාවේදී අත්අඩංගුවට. කෝටි 44කට විකිණුණු ක්‍රිස් මොරිස්. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක. SLT මොබිටෙල් එකම එක සබැඳියාව. දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ගණන 13ක් ලෙස ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422ක් දක්වා ඉහළ ගියා. මේ අතර තවත් ආසාදිතයින් 258 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියේ 78164ක් දක්වායි. තවත් කොවිඩ් මරණ 13ක ගෙවුණු පැය 24 තුල වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහළ ගියා. දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන මෙය වීම විශේෂත්වයක්. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ අදාළ මරණ 13 කොළඹ නගර සභා සීමාවෙන් පිටත ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි. කොවිඩ් ආරම්භ වෙලා මේ ගත වෙච්ච මාස ගාන තුල වැඩිම මරණ සංඛ්‍යාව සිද්ධ වුණේ ඊයේ දවසේ. ඒ සමස්ත මරණ වලින් 60%ක් 65ක් සිද්ධ වුණේ කොළඹ නගර සභා සීමාව ඇතුලේ. ඊයේ දවසේ සිද්ධ වෙච්ච මරණ වලින් එකක්වත් කොළඹ නගර සභා සීමාවේ නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම මේ මොහොතේදී සිද්ධ වෙලා තියෙන මරණ ටික විශ්ලේෂණය කළා අපි ඉදිරියේදී මරණ වළක්වා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් මීට වඩා කාර්යක්ෂම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මරණ 13ම පැය 24 තුල සිදු වූ මරණ නෙවෙයි. මරණවල PCR පරීක්ෂණ සමහරලා දෙපාරක් තුන් පාරක් කරලා කොවිඩ් මරණයක් හැටියට තීරණයක් ගන්න වෙනවා. සමහර වෙලාවට එකතු වෙච්ච ඒවා සමහර ලාවට එකවර මෙහෙම නිකුත් කරනවා. ඒක අපි අවධාරණය කළ යුතුයි. මේ අතර මියගිය පසුව කොවිඩ් ආසාදිතයෙකු බවට අනාවරණ වී ඇති 26 හැවිරිදි පුද්ගලයෙකුගේ මෘතදේහයක් යලි කොවිඩ් පරීක්ෂණයකට භාජනය කරන්නයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභ්‍යර්ථනා අධිකරණය අද තීරණය කළා. අභ්‍යර්ථනා අධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයාන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා. සිය පුත්‍රයාගේ මරණයෙන් පසු ඔහුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශ පදිංචි මොහොමඩ් ඉබ්‍රා ලෙබ්බේ නැමැත්තෙකු විසින්. මේ අතර කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහ ආදාහනය සම්බන්ධයෙන් ලක්රජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ මෙරට ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා බී ටෙප්ලිස් මහත්මිය යලිත් සිය මතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය පවසන්නේ වෙනස් කොට සලකන ආදාහන ප්‍රතිපත්තිය අවසන් කිරීමට මෙරට රජය සහ අගමැතිවරයා පසුබට වනු දැකීමෙන් කලකිරීමට පත්වන බවයි. මෑතකදී මියගිය ආදරණීයන් ඇතුළු ජනතාවගේ අයිතිවාසිකම් වෙත ප්‍රජාතන්ත්‍රවාදී රජයකින් වඩාත් වැඩි ගෞරවයක් ලැබීම සුදුසු බවද ඇගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. ගෙවුණු පැය 24 තුළ නව ආසාදිතයින් 722 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 77906ක් දක්වා ඉහළ ගියා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වූ අතර එම ගණන 223ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර කොළඹ ගංගාරාම රාමනායක මාවතේ බුරුම ස්වාමින් වහන්සේ වැඩවසන ආශ්‍රමයක සිදු කළ කොවිඩ් පරීක්ෂණ වලින් ස්වාමින් වහන්සේ සිවුනමක් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් එම ප්‍රදේශීය පිරිසකට කොවිඩ් පරීක්ෂණ සිදු කළේ මේ ආකාරයෙන්. මේ අතර බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයාට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් 50 දෙනෙකු පමණ ස්වයං නිරෝධනයට යොමු කිරීමට පියවර ගැනුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත ලබා දීමේ කටයුතු අද දිනේදී සිදු කෙරුණා.
අපි ඔක්කොම මරණයට බියයිනේ. ඉතින් ඒක හන්දා අපිට එන්න කිව්වා. අපි මේ ඉන්ජෙක්ෂන් එක ගහගත්තා ගියා. මන්ත්‍රීවරු කියන්නේ සාමාන්‍ය ජනතාවගේ කොටස. කන්නේත් අනිත් අය කන දේවල්මයි. විශේෂත්වය මට පේන්නේ නැහැ. අපි ජනතාවනේ. අපි ජනතාවට වඩා වෙනස් අය. ඒ නිසා මම විශ්වාස කරනවා මහ ජනතාවට දෙනකොට අපටත් දෙන්න ඕන. වැක්සින් එක ගත්තා. අපි හැමතිස්සෙම මේ මිනිස්සු අතරනේ ඉන්නේ. අතරම පන ගහි ගහි හිටියේ. පැණියක් ගත්තද? නෑ කවදාවත් ගත්තේ නෑ. මම මිත්‍යාව නෙවෙයි අදහන්නේ විද්‍යාව. මුළු රටේම ජනතාවට දෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම දීලා අවසන් කරන නිශ්චිත දිනයකුත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මහජන නියෝජිතොත් මේ රටේ පුරවැසියෝ. ඒ නිසා ඒකේ මම හිතන්නේ වරදක් තකින්. සමහර මන්ත්‍රීවරු විපක්ෂයේ හිමින් යටින් එවන ප්‍රචාරය ජනතා බය කරනවා මේ ඉන්නත ගන්න එපා මේකෙන් අතුරු ඵල විපාක එනවා කියලා. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉස්සෙල්ලාම ගන්න එක හොඳයි. ඒකට ජනතාවට විශ්වාසයක් ඇති වෙනවා. මමත් ගන්නවා. ගන්න එක හොඳයි. කෙසේ වත් කින්ස් නෙල්සන් මන්ත්‍රීවරයා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මම මේ එන්නත ගැනීම ප්‍රතික්ෂේප කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු දෙනාට මේ එන්නත ලබා දීමෙන් පසුව මම මේ එන්නත ලබා ගන්න කටයුතු කරනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හිවත් පිල්ලියන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය අද දින මඩකලපුව සෞඛ්‍ය වෛද්‍යධාරී කාර්යාලයේදී කොවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා. වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, කොළඹ මැගසින්, මහර, මීගමුව, පල්ලන්සේන, වටරැක, බූස සහ කළුතර බන්ධනාගාර නිලධාරීන්ට අද දිනේදී කොවිඩ් එන්නත ලබා දුන් අතර ඒ අනුව මේ දක්වා කාලය තුල 1200කට එන්නත ලබා දීමට පියවරගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දනේකනායක මහතා සඳහන් කළා. මේ අතර නීතිපති දප්පුලද ලිබේරා මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් 425 දෙනෙකුටද කොවිඩ් එන්නත ලබා දී තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සහ මැනින් වෙළඳපොලේ වෙළඳුන්ටද අද දිනේ කොවිෂීල්ඩ් එන්නත ලබා දුන්නේ මේ ආකාරයෙන්. එමෙන්ම වරායේ සේවකින්ටද දින 4ක සිට සිදු කෙරෙන එන්නත් කරන වැඩසටහන යටතේ 4000ක පමණ සේවක පිරිසකට එන්නත ලබා දීමට කටයුතු කර තිබෙනවා. 5000කට ආසන්න පිරිසකට මේ වෙනකොට එන්නත ලබා දීලා තියෙනවා. අපේ වරාය අධිකාරියේ 10000ක කණ්ඩායමක් ඉන්නවා. ඒ සියලු දෙනාටමත් ඒ වගේම මේ අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් කරගෙන යාමට අවශ්‍ය වෙන්නා වූ අනිකුත් ආයතන සහ පුද්ගලයන් ඇතුළු 13000කට ආසන්න පිරිසකට එන්නත් ලබා දීමේ ක්‍රමයක් මේ වෙනකොට අපි ක්‍රියාත්මක කරගෙන යනවා. පසුගිය 29 වෙනිදා සිට මේ දක්වා කාලය තුල ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත මෙරට පුද්ගලයන් 2,7843 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාඥයෙකු පවසනවා. එන්නත් කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා. මෙහිදී ප්‍රමුඛතාවය බස්නාහිර පළාතට දීලා තියෙනවා. සමහර පුද්ගලයන් බයක් තියෙනවා එන්නත ලබා ගත්තට පස්සේ මම මත්පැන් දුප්පානය කළොත් මට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ අයගේ හිතන විදිහට ඒගොල්ලන්ට ලොකු මානසික ප්‍රශ්නයක් වෙයි කියන බය නිසා මේ එන්නත ලබා ගැනීමට මැලි වෙනවා. අන්න ඒක ඊට වඩා භයානක තත්ත්වයක් ලෙස පෙනෙනවා. මේ අතර රජය විසින් පවත්වාගෙන ලබන නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පිරිස්වලට සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පළවන විවිධ ප්‍රචාරයන් පිළිබඳව එම මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාව මෙලෙස අදහස් පළ කළා. අපිට මේ වෙනකම් කිසිම කරදරයක් කිසිම දෙයක් වෙලා නැහැ. ඒවා බොරු ප්‍රචාර අපිට හොඳට සැලකනවා මේගොල්ල. දැන් අපි දවස් 31ක් තිස්සේ මෙහි ඉන්නවා. මොකද අපේ කණ්ඩායමේ වරින් වර සමාජිකයන් පොසිටිව් වුණ නිසා අපිට අද වෙනකම් වචනකින්වත් කිසිම කරදරයක් වෙලා නැහැ. ලංකාවට අපි 7 වෙනිදා තමයි ආවේ. ඇත්තටම සමාජ ජාලාවල තිබ්බ ඒ තොරතුරු නිසා අපි ගොඩක් බය වෙලා හිටියා රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක් තෝරගන්න. මෙහි ආවට පස්සේ තමයි තේරුනේ ඇත්තට මේ සමාජ ජාලාවල තියෙන්නේ බොරු කියලා. අපේ යුද හමුදා නිලධාරීන් අපිට හැමදේම නොඅඩුව ලබා දුන්නා. සමාජ ජාලයක යනවා මෙහෙ මුලතිය කඳවුරේ මෙහෙම අසභ්‍ය ලෙස ඇසිරෙනවයි කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. කිසිම සොල්දාදුව අපේ බ්ලොක් එක ඇතුළට එන්නේ නැහැ. ගැහැණු කට්ටිය වෙනම මෙහෙ දාලා තිනවා. කිසිම පිරිමියෙක් නැහැ. හැමෝම හොඳට සලකනවා. පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවටගෙන මාස 10ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවා සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මාස 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර නීතිඥ හිජාස් හිස්බුල්ලාට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයාද රක්ෂිත බන්ධනාගාරගත කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළා. දවසේ පුවත මාස 10ක කාලයක් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවා සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කළේ නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත කළ දැනුම් දීමකට අනුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල උද්ෘත අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදු කර තිබුණේ.
ඒ අනුව නීතිපතිවරයා උපදෙස් දී තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 102 සහ 113 ආ වගන්තිය, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ 2 1 ඌ වගන්තිය සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ 3 1 වගන්තිය යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසයි. මේ අතර නීතිඥ හිජාස් හිස්බුල්ලාට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිජාස් හිස්බුල්ලා මීට පෙර විදුහල්පති ධුරය දැරූ මද්‍රසා පාසලේ වත්මන් විදුහල්පති වන මොහමඩ් සකීල් නැමැත්තාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත්තා. ඒ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා පොලිස්පතිවරයාට ලබා දුන් උපදෙස්වලට අනුවයි. ඒ අනුව ඔහුවද අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. 100ක් අමූලික අසාධාරණ චෝදනා 100ක් අපි දිනනවා මේකේ. නීතිඥ හිජාස් හිස්බුල්ලා 2020 අප්‍රේල් මාස 14 වැනිදා අත්අඩංගුවට ගත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරමාලාව එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලමේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදු කිරීමේ චෝදනා මතයි. අන්තවාදී ඉගැන්වීම් සිදු කළ අල් සූරියා නැමැති මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේ නීතිඥ හිජාස් හිස්බුල්ලා බවටද අනාවරණ වුණා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් දරුවන් දෙදෙනෙකු අධිකරණය හමුවේ කළ ප්‍රකාශයකදී පාස්කු ප්‍රහාරයට පෙර අදාළ දරුවන් එම පාසලේ නේවාසිකව තබාගෙන විවිධ පුහුණුවීම් වලට යොමු කරමින් අවි පුහුණුව, සටන් පුහුණුව ඇතුළු ත්‍රස්ත පුහුණුවක් ලබා දී ඇති බවටද අනාවරණ වුණා. පාස්කු ඉරුදින ශංග්‍රිලා හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහමඩ් ඉබ්‍රහිම් ඉල්හාම් අහමඩ් සහ මොහමඩ් ඉබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ් යන සැකකරුවන් දෙදෙනා මෙම මද්‍රසා පාසල පවත්වාගෙන ගිය සේව් ද පර්ල් නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම් දුරය හා භාණ්ඩාගාරික දුරය දරමින් දරුවන්ට අන්තවාදී දේශන පවත්වා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු අනාවරණ කළා. පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව අම්පාර සයින්ද මර්දු නිවසක් තුළ කුඩා දරුවන් සමග බෝම්බයක් පුපුරවා ගනිමින් මියගිය සහරන් හෂිම්ගේ සොහොයුරා වන මොහමඩ් රිල්වාන් නැමැත්තාද මෙම මද්‍රසා පාසලේ දේශකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. මේ අතර පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර ආශ්‍රිත කාලසීමාවේදී කිසියම් පිරිසක් විසින් කඩු 6000ක් පමණ මෙරටට ආනයනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට ආරක්ෂක අංශ වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනු කළ රිට් පෙත්සම මාර්තු මාස 5 වෙනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. ඒ අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරුවරුන් හමුවේ කැඳ වූ අවස්ථාවේදී කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයෙන් පසු ආනයනය කළ කඩු 6000න් 600ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවයි. කඩු 600ක් මෙරටට ගෙන්වා තිබෙන්නේ මොහොමඩ් සත්තාර නැමැත්තකු විසින්. ඒවා ගෙන්වා ඇත්තේ පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඉන්ෂාෆ් නැමැත්තාගේ අවශ්‍යතාවක් මත බවට අනාවරණ වී තිබෙනවා. ඊට අමතරව තවත් කඩු 5400ක් පමණ මෙවන විටත් රට තුළ නිදැල්ලේ සැරිසරමින් තිබෙන නිසා එය ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක්. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂකාංශ ප්‍රධානීන් රසක් නම් කර ඇති අතර මාර්තු 5 වැනිදා අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශනවල තත්ත්වය පැහැදිලි කරන ලෙස දන්වමින් ඔවුන්ට අභියාචනාධිකරණය විසින් නොතිස් නිකුත් කළා. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාම් දේවස්ථාන ඇතුළු විවිධ ස්ථානවලින් කඩු සොයා ගැනීමෙන් අනතුරුව එවක අමාත්‍යවරයෙකු වූ අබ්දුල් හලීම් මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් ප්‍රතිචාරයක්. සමහර පල්ලිවල ඒ තියෙනවා. තිබ්බා කියලා කියනවා. අපි ටිකක් හොයා බැලීමක් කරා මේක මොකක්ද කියලා. දැන් සමහර පල්ලි දැන් බොහෝ පල්ලි අපි පිටුවල තියෙන්නේ ඒ වටේම තියෙන සුසාන භූමි නේද? දැන් ඒවා සමහරට කැලේ වදිනවා ඒ වගේ තියෙනවා. ඒවට එහෙම සම උපකරණ පාවිච්චි කරනවා. ඒ වෙන්නත් පුළුවන්. වවුනියාව සෙට්ටිකුළම සින්නතම්පනේ ප්‍රදේශයේ කැලෑවක සංගවා තිබූ මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදා ගන්නා ඇඳුම් කට්ටල දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මේ අතර වවුනියාව නෙදුන්කර්ණි ප්‍රදේශයේ දිවසක පුපුරන ද්‍රව්‍ය සහ බෝම්බ ළඟ තබාගත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා. වවුනියාව නෙදුන්කර්ණි සේනපිල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී මෙම අධිබලති පුපුරන ද්‍රව්‍ය සහ බිම්බෝම්බ සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. පොලිසිය පැවසුවේ TMT වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21යි ග්‍රෑම් 635ක්, PE1 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 610ක් සහ පුද්ගල නාශක බිම්බෝම්බ 148ක් ඒ අතර වූ බවයි. පොලිසිය පැවසුවේ ඉන් බිම්බෝම්බ 22ක්ම සක්‍රිය තත්ත්වයේ පැවති බවයි. එහිදී ඔඩ්ඩු සුඩාන් මන්නන් කණ්ඩායම්හි පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔහු දීර්ඝ කාලයක සිට රාජ්‍ය නොවන ආයතනයක
ස්ථානයක බෝම්බ නිෂ්ක්‍රීය ක්‍රියාකාරයෙකු ලෙස සේවය කර තිබෙනවා. පොලිසිය සැක කරන්නේ එහිදී හමුවන බිම් බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය සැකකරු විසින් රැස් කරන්නට ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට බහර දී තිබෙනවා. මේ අතර වවුනියාව සෙට්ටිකුළම්හි සින්නතම්පනේ ප්‍රදේශයේ කැලෑවක වළ දමා තිබියදී කිලෝ 5ක් පමණ බර ඇති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. වවුනියාව පොලිස් රාජ්‍ය බුද්ධ්‍යංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සෙට්ටිකුළම් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව කළ මෙහෙයුමකදී සින්නතම්පනේ වැව ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකින් මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක සොයා ගනු ලැබුවා. මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල ගොඩ ගන්න අවස්ථාවේදී සක්‍රීය මට්ටමේ තිබී ඇති අතර අවසන් යුද සමයේදී LTT සංවිධානය විසින් මෙම ස්ථානයේ වළ දමන්නට ඇති බවට පොලිසිය සැක කරනවා. මේක පිට හම්බුනේ සේවයේ තියෙන ආරක්ෂණතාවය නිසා ඒක නිසා ජනතාවට අපි ඉල්ලා සිටින්නේ මේ වගේ තොරතුරු ගෙනවන කරුණා කරලා අපේ පොලිසියට හමුදාවට රාජ්‍ය සේවයට දන්වන්න. LTT 11600ක් පුනරුත්ථාපනය කරලා සමාජයට යවුවා. සමහර අය ඉන්න පුනරුත්ථාපනය වෙච්ච නැති අය දෙවිද සංධානය වගේ පුද්ගලයෝ ඉන්න මන්ත්‍රීවරු දෙමළ තරුණයන්ව තාම උසිගන්නනවා. ඒක නිසා අපි තාම දැඩි අවධානයකින් යුතුව සිටිනවා. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම්වරියගේ මෙහෙයවීමෙන් සෝමාවතිය ජාතික උද්‍යානයේ මායිම් කණු වෙනස් කර අක්කර 2000ක පමණ ඉඩම් ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට කටයුතු කර ඇති බවට සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ මහලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් චෝදනා කරනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. සෝමාවතී ජාතික උද්‍යානයේ පිරිසක් මායිම් කණු ඉවත් කරන බව දැක්වෙන දර්ශන පෙළක්ද සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ මහලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මාධ්‍ය වෙත නිකුත් කළා. සෝමාවතී ජාතික උද්‍යානයේ අක්කර 2000 3000 අතර භූමි ප්‍රමාණය සම්පූර්ණ එහෙම් පිටින් අයින් කරලා මිනිස්සුන්ට බෙදා දීමට අලුතෙන් මායිම් ගල් දාලා තියෙනවා. මායිම් කණුවක්වත් හොයාගන්න නැතුව තමයි Taman හිතුමනාපි මේ කණු එලන්නේ. පරණ ගැසට් එකක් අරගෙන කියලා. පරණ ගැසට් එක නෙවෙයි සෝමාවතී ජාතික උද්‍යානයේ ගැසට් කරපු ඒ ගැසට් එක අරගෙන මූලික මැනීමක් සිද්ධ කළා තමයි මේ වෙන් කරන්නට ඕන. පොළොන්නරුවේ ජල ගැලුම් නිම්නි අක්කර 8000කට වඩා මේක බෙදන ලෑස්ති කළා. දැන් මිනිස්සු වාඩි කළා උපවාස කළේ උපවාස ගාවට ආණ්ඩුකාරවරයා රොෂාන් අමාත්‍යවරු ගිහිල්ලා මේ ඉඩම් දෙනවා කියලා පොරොන්දු දෙනවා. එහා පැත්තේ මැදිරිගිරියේ අක්කර 3000ක් ඉඩම් දෙනවා කියලා මිනිස්සුන්ට පොරොන්දු දෙනවා. අපි කියන ආරක්ෂක ලේකම්වරයාට දැන් අත්අඩංගුවට ගන්න පුළුවන් විමල වීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා මැදිරිගිරියේ ප්‍රාදේශීය ලේකම් අපි ගාව ඒ සම්බන්ධව වොයිස් කට් තියෙනවා. මේ අතර සීගිරිය අබේ භූමියට යත් සීගිරිය පර්වතයේ පෙනෙන මානේ අවුඩංගාව සහ පොතාන ප්‍රදේශවල රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් සිදු කරන මහ පරිමාණ ඉඩම් ජාවාරමක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා අප අනාවරණය කළ අතර අද ඒ පිළිබඳව සොයා බැලීමට සිංහලේ අපි ජාතික සංවිධානයේ භික්ෂුන් වහන්සේ පිරිසක් නිරීක්ෂණයට එක් වුණා. මෙම වැලිකඩයායේ දියුණුකටුව ප්‍රදේශයේ රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කොට ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවශේෂ කැලෑ යටතේ පවතින ඉඩමක. අවශේෂ කැලෑ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවර නෑනේ. අවශේෂ කැලෑ ටික තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්ට. ඒක අපේ හැමදෙරෝනේ මේ අර චක්‍රයක කියනවා මේ කැලෑ නැති කොටස් විතරයි ප්‍රාදේශීය ලේකම්ට දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේක එහෙනම් අයිති වන සංරක්ෂණයට නේ. එහෙනම් මේක කොහොමත් කපන්න බෑනේ. එතකොට මේ ග්‍රාම සේවක මොනවද දීලා තියෙන්නේ මේ පරුස වචන? අම්මලාටද අයිති මේක? නෑ මේක මම මහත්තයෙකුට අයිති. ආරක්ෂක ලේකම්තුමා කියනවා දැක්ක අපි මාධ්‍ය තුල කැලෑ බද ප්‍රදේශවල වගා කිරීම සඳහා පෞද්ගලික ඔප්පු බලපත්‍ර හදලා දීලා තියෙනවා. හැබැයි ඒවා හදපු ක්‍රමයේ පිළිබඳ ගැටලුවක් තියෙනවා කියලා. මේ අපි ඉන්න ඉඩමෙත් අබේ භූමිය ආශ්‍රිතව තියෙන ඉඩමක්. මේ ඉඩමට ඔප්පු දුන්නේත් කොහොමද? ඒවට උදව් කළේ කවුද? ඒවා හැදුනේ කොහොමද කියන එක පිළිබඳව නීත්‍යානුකූලව විමසා බැලිය යුතුයි. පරිම සතියක් ඇති මේවා කපලා. ගහේ මැලියන් මේ විදිහට එන්නේ නෑනේ. මාස 7-8ක් නම් කපලා. අබේ භූමිය ඇතුලේ මේ පේන මානියටම කණු දාලා තියෙන්නේ. මේ රක්ෂිතේ අබේ භූමිය ඇතුලේ දාලා තියෙන කණු. මේවා නීති විරෝධී කණු. වන ජීවියක වන සංරක්ෂණ පරිසර අමාත්‍යාංශයේ ගමේ ඉන්න ග්‍රාම සේවකලා ඇතුළු රාජ්‍ය නිලධාරීන් 6-7 දෙනෙක් මහ ජනතාවගේ පරිප්පු කිලෝයකින් සීනි කිලෝයකින් වැටුප් ලැබමින් ඒ මිනිස්සු මේ Tamanට අයිති රාජකාරිය මොකක්වත් කරන්නේ නැහැ. විශේෂයෙන් හිරු මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදියා මේ ප්‍රදේශවලට ඇවිල්ලා මේ ජාවාරම්කාරයන්ගේ තර්ජන ගර්ජන වලට මුණ දීලා ඇලයාස්සේ රිංගලා ගස් ගානේ හාමුදුරුවරු බඩගාලා මේ පරිසරය ආරක්ෂා කරගන්න අපට අමුතු ඒ අමාරුව අපට ඇවිල්ලා තියෙන්නේ මේ නිලධාරීන් හරියට රාජකාරී නොකරන නිසා. තීගිරි අපේ භූමියේ ඉඩම් නිදහස්
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට බහුතර කොටස් හිමිවන රාජ්‍ය සමාගමක් කරහා කළමනාකරණය කිරීමට ඉන්දිය රාජ්‍ය සමග එකඟතාවකට පැමිණි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. බ්‍රිතාන්‍ය පාලන සමයේ ත්‍රිකුණාමලයේ ඉදිකරන ලද මෙම තෙල් ටැංකි 9915ක් මේ වන විටත් ලංකා ඉන්දියානු තෙල් සමාගම යටතේ ක්‍රියාත්මක වනවා. 2003 වසරේදී එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මෙම තෙල් ටැංකි ලංකා ඉන්දියානු තෙල් සමාගමට බදු දෙනු ලැබුවේ වසර 35ක් සඳහායි. විගණකාධිපතිවරයා විසින් ගිණුම් විගණනය කරන කෝප් කමිටුවට අධ්‍යක්ෂකවරුන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කළ හැකි රාජ්‍ය සමාගමක් කරා තමයි මෙම තෙල් ටැංකි පාලනය වීම සිදුවන්නේ. මේ තෙල් ටැංකි වලින් කෙතරම් ටැංකි ගණනක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිදහස් කරනවද කියන කාරණේ වැනි කාරණා තවදුරටත් සාකච්ඡා කරන්න නියමිතයි. කෙසේ වෙතත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඛනිජ තෙල් වෘත්තීය සමිතිය එකමුතුව ඒ සම්බන්ධයෙන් දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. ඇමතිතුමා කියනවා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි රජයට ලැබෙනවා කියලා. ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය කියන්නේ අපි මේ පිළිබඳව සාකච්ඡා කරා අවසන් එකඟතාවයක් නැහැ. නමුත් සංවර්ධනය කිරීම හා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් දෙරටටම අවාසි නොවන තීන්දුවකට යනවා කියලා. එහෙනම් යලි මේ යන්නේ සදාකාලිකව ඉන්දීය රජයට චීන වරාය ලබා දීමේ ක්‍රියාවලිය. ටැංකි 99ක් බදු දුන්නේ අවුරුදු 35ට. දැන් මෙතුමලා යන්න ගිවිසුම ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශය අනුව පහළ ටැංකි 16ම එලෙසම LIOC භුක්ති වෙනවා. කොන්දේසි කාලයක් නෑ. බදු ගිවිසුමක් නෙමෙයි. ඔවුන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා. උඩ තියෙන ටැංකි 84 මේගොල්ලෝ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධව සංවර්ධන සහ ආයෝජන ක්‍රියාවලියක් විදිහට යනවා. මෙතර මතභේද තුරුදී ඇති උතුරේ දූපත් තුනක විදුලි ව්‍යාපෘතිය පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. මේ යාපනයේ දූපත් ලබා දීම සම්බන්ධව මේ දවස්වල වාර්තා වෙන රජයේ යාපනයේ දූපතක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර ලබාගෙන ආණ්ඩුව විසින් ටෙන්ඩර් කැඳවීමක් කළා. ඒ ටෙන්ඩර් කැඳවීමේදී ඒ ටෙන්ඩරේ හිමි කරගෙන තියෙන්නේ චීන සමාගමක්. නාගදීප විහාරස්ථානයේද පිහිටි නයිනතිව් ඩෙල්ෆ් අනලයිතිව් යන දූපත්වල දෙමුහුන් විදුලි ව්‍යාපෘතියක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමුනේ පසුගිය ජනවාරි මාසයේදී. මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය පහසුකම් යටතේ ක්‍රියාත්මක වන අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 12ක්. අදාළ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවන කාල සීමාවේදී ඉන්දියානු සමාගමක්ද ලන්සු ඉදිරිපත් කර තිබුණත් ටෙන්ඩර් හිමිවන්නේ හිනෝසිමා ඉචුවින් නැමැති චීන සමාගමකටයි. විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන එක් දූපතක් වන නයිනතු දූපත්වැසියන් ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර දැනගැනීම සඳහා හිරු ප්‍රවෘත්ති කණ්ඩායම අද එහි සංචාරක නිරත වුණා. නාගදීප විහාරද පිහිටා තිබීම හේතුවෙන් මෙරට බෞද්ධ ජනතාවද නිරන්තරයෙන් සංචාරය කරන නයිනතු දූපතේ වපසරිය වර්ග කිලෝමීටර් 4.6ක්. ජනගහනය 2600කින් පමණ සමන්විත මෙම දූපතේ ද්‍රවිඩ පවුල් 835කට ආසන සංඛ්‍යාවක් සහ මුස්ලිම් පවුල් 25කට ආසන ප්‍රමාණයක් ජීවත් වනවා. චීන ව්‍යාපෘතිය යටතේ අදාළ විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ මෙම ස්ථානයේ. කෙසේ වෙතත් මෙහි වැසියන් විදුලි ව්‍යාපෘතිය පිළිබඳව පළ කරන්නේ මිශ්‍ර ප්‍රතිචාර. යුද්ධේ ඉඳලම අවුරුදු 30ක් 35ක් මේ ප්‍රදේශ සංවර්ධන කටයුත්තක් සිද්ධ වෙලා නැහැ. ඉතින් අපි සතුටු වෙන්න ඕන. අපි මේ අන්ධකාරයේ හිටපු අය අවුරුදු ගණනාවක්ම. ඉතින් අන්ධකාරයෙන් එළියට අපිව දාන්න හදනවා නම් ආපහු ඒක කැමති නැතුව නැමතත් අන්ධකාරයට යන්න හදන இந்த திட்டம் வந்து முற்றுமுழுதாக දූපත්වල තිබෙන විදුලි බලාගාර චීනයට දෙන එකට අපි විරෝධය පළ කරනවා. කලින් ඉන්දියාවට දෙනවා කිව්වා. දැන් ආයේ චීනයට දෙන්න හදනවා. මේ රාජ්‍යය කරන්නේ ඉඩම් ටික කෑලි වලට බෙදලා පිටරටට විකුණන එක තමයි. නයිනතින් වල දියුණු කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඒවා තියෙද්දි තමයි මේව කරන්නේ. මේ ප්‍රශ්නේ නිසා චීනය හා ඉන්දියාව අතර ගැටුමක් ඇති වුණොත් අපිට මෙහි දාලා යන්න වෙයි. මේ ව්‍යාපෘතිය ගෙනල්ලා තියෙන්නේ රාජ්‍යයේ දේශපාලන අරමුණු මතයි. නයිනතින් වල ජල ගැටලුවකුත් තියෙනවා. මේ ව්‍යාපෘතිය આવොත් එය තවත් දරුණු වෙයි. සර්ව මත පීඩමක සියලු ආගමිකයන් මේ දූපත බලන්න එනවා. දූපතකට මේ වගේ ව්‍යාපෘතියක් ගේන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඉන්දියාව චීනය මැදිහත් වන නිසා ආයිමත් යුද්ධයක් එහෙම આવොත් ඒක බලපාන්නේ දෙමළ ජනතාවට. ළඟම තියෙන ඉන්දියාවට දෙන්නේ නැතුව චීනයට දෙන්න හදන නිසා දැන් යුද්ධයක් ඒවි කියලා බයෙන් අපි ජීවත් වෙන්නේ. මේක පූජනීය ස්ථානයක්. ඒ නිසා මේ වගේ තැනකට මෙහෙම ව්‍යාපෘතිය අවශ්‍ය නැහැ. අපිට සාමාන්‍ය විදුලිය ලැබුණාම ඇති. දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස සමගී ජන බලවේගයේ නියෝජනය කරන පක්ෂ නායකයින් ඉල්ලා සිටිනවා. ඔවුන් මෙම ඉල්ලීම කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මේ කමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව තියෙනවා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. අපි කතානායකතුමාගෙන් ඇහුවයි පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කරන්න නැත්තේ. කතානායකතුමා කියනවා තාම ජනාධිපති කාර්යාලයෙන් ආවේ නැහැ කියලා. දැන් මම හිතනවා මාසයකට කිට්ටු වෙනවා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නැහැ. අපි ඉල්ලා තියෙනවා මේක පාර්ලිමේන්තුවේ ටේබල් කරන්න, විවාදයක් දෙන්න. මේ මොනවත් නොකර මේක හංගාගෙන රජයට අවශ්‍ය වෙලා තියෙන්නේ පක්ෂය මර්ධනය කරලා රටක් ගෙනියන්න නෑ. ජනතාව මේ ගැන විමසිල්ලෙන් ඉන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේක මේ රටේ නීති පද්ධතියට ඒ වගේම මේ රටේ යුක්තිය පසඳලීමේ ක්‍රියාදාමයට විශාල අභියෝගයක්. මේක අන්තිමේදී පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයකින් අනුමත කර ගැනීමට උත්සාහයක් තියෙන බවත් අපි දකිනවා. අපිට විශ්වාසයි පාර්ලිමේන්තුවේත් මේක පරාජයට පත්වේවි. මොනවද හංගන්න හදන්නේ? අපි වහාම රජයට කියන්න කැමතියි ඊළඟ පාර්ලිමේන්තු දිනේ මේ කොමිෂන් සභා වාර්තාව සභාගත කරලා ඒ සතියෙම අපිට අවශ්‍යයි ඒ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව පුළුල් විවාදයක්. විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය අපි දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානියට ලක් කිරීමේ ක්‍රියාවලිය. දැන් රටවටා හිරු. රටවටා හිරු. රාජ්‍ය ආරක්ෂක සහ අපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දියුරුම් දුන්නා. මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා අපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා අපදා කළමනාකරන සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් යටතට පත් කිරීමත් සමග නව දියුරුම් දීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කළේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව ඩ්‍රෝන යානා දෙකක් ලබා දීම සිදු කෙරුණා. ඒ බස්නාහිර පළාතේ ඩෙන්ගු මර්ධනය සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳ සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ කටයුතු ගුවනින් නිරීක්ෂණය කිරීම ආදී කටයුතු සඳහායි. අලුත්වල බාන්වල ගොඩැල්ල ප්‍රදේශයේ පසුගියදා විදුලිය විසන්ධවීමක් නඩත්තු කිරීමට ගිය විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන් විරෝධය පළ කළ අතර එක් පුද්ගලයෙකු විසින් නිලධාරියෙකුට පහර දී තිබෙනවා. වත්තල මන්සන්දිය අසලදී පාසල් ගුරුවරියක් නොසැලකිලිමත් ලෙස පාර හරහා මාරු වීමට උත්සාහ කිරීමේදී අනතුරට පත්වන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. කෙරවල පිටිය අධිවේග පිවිසුම ආසන්නයේ පිහිටි කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක කසල අංගණයක අද පස්වරුවේ ගින්නක් හටගත්තා. ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක්ද යොදාගත්තා. කාතුඩුව රිලාවල මන්සන්දියේ ඊයේ යළිත් මෝටර රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් තරුණයෙකු බරපතල තුවාල ලැබුවා. මෙම ස්ථානයේ නිරන්තරයෙන් රියානතුරු සිදුවන බවට අප හිරු ප්‍රවෘත්ති ඔස්සේද අවස්ථා ගණනාවකදී පෙන්වා දුන් නමුත් මෙතෙක් ඒ සඳහා නිසි විසඳුමක් ලැබී නැහැ. ජනතාව ඉල්ලා සිටින්නේ මෙම ස්ථානයේ අනතුරු වළක්වා ගැනීම සඳහා කඩිනමින් පිළියමක් යොදන ලෙසයි. කහතුඩුව රිලාවල මංසන්දිය නිරන්තරයෙන් අනතුරු සිදුවන ස්ථානයක් බවට ඉතා ප්‍රසිද්ධයි. ඒ පිළිබඳ හිරු ප්‍රවෘත්ති ඔස්සේද අප අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. එහි ආසන්නතම සිද්ධිය වාර්තා වුණේ ඊයේ පස්වරුවේ. එම අනතුර CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. යතුරු පැදියක් සහ මෝටර රථයක් එකිනෙක ගැටී සිදු වූ මෙම අනතුරේ ප්‍රතිඵලය වූයේ තරුණයෙකු බරපතල තුවාල ලැබීමයි. පසුගිය වසර තුළ පමණක් මෙම ස්ථානයේ අනතුරු 25කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන් පවසන්නේ එම අනතුරු වලින් කිහිප දෙනෙකුම බරපතල තුවාල ලැබූ බවයි. මේ වසරේ ගත වූ මාස 1.5 කාලය තුළ පමණක් මෙම ස්ථානයේ අනතුරු 4ක් සිදුව තිබෙනවා. මෙම ස්ථානයේ පසුගිය කාලය පුරා සිදු වූ අනතුරු වලින් කිහිපයක්.
ජනතාව ඉල්ලා සිටින්නේ නිරන්තරයෙන් මෙලෙස සිදුවන අනතුරු වලින් ජීවිතයක් බිලි ගැනීමට පෙර තමන්ට හැකි ඉක්මනින් මේ සඳහා විසඳුමක් ලබා දෙන ලෙසයි. මේ සුයිප් කූඩුව තියෙනවා සුයිප් කූඩුව එක දවසක් හිටපු ගෑනුවෙක් කෙනා සුයිප් කූඩුවත් එක්කම ගියන්න ආරේ. මෙතෙන් ඕන කල් ලයිට් එකක් තමයි. ඉරු මාධ්‍ය ජාලයෙන් මේක නිතරම පෙන්නනවා මෙතන නිතරම අනතුරු වෙනවා. කිසිම බලධාරීන්ගේ ඇරිලා නැහැ මේකට. මාසෙකට අනිවාර්යෙන් අනතුරු 10ක් නම් වෙනවා. අපිට කල ලයිට් එකක් දාලා දෙන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොකත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.